සුපින්වත් ඔබ හැමදෙනාටම සදහම් මසුණු කැමැත්තෙන් අදත් බෞද්ධ රූපවාහිනිය සමගින් ඒකාත්මික වන සදැහැති ඔබේ හිතසුව පිණිස බෞද්ධ රූපවාහිනිය මේ පෙරේදී ඔබ වෙත ගෙනෙන දායකත්ව සදහම් දෙසුමයි මෙලෙසින් ආරම්භ කරන්නේ. සදහවත්නි දේශනා වෙනුවෙන් සිදු කළ වූ ගෞරවනීය ආරාධනය පිළිගෙන බෞද්ධ රූපවාහිනියේ පරිගත කිරීම මැදිරි පරිසරයේ වෙත වැඩමා වැඩ හිටින පින්වත් ස්වාමින් වහන්සේ පූජනීය කොත්මලේ කුමාර කස්සප පින්වත් ස්වාමින් වහන්සේ අපි දොහොත් මුදුනත් ඇද සාදු නදින් ධම්සභා මණ්ඩපයේ වෙනුවෙන් පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. අද මේ උතුම් දේශනා වෙනුවෙන් උතුම් දායකත්වයේ දරන්නේ ධර්ම ශ්‍රවණාබිලාෂී ධර්ම දානයේ කැමැති සදැහැති පින්වත් පිරිසක් විසින්. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි, හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන මොහොත. පින්තුනි, බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළ උතුම් ධර්මය මේ ජීවිතයේදීම මනමින් දුක් කෙලවර කිරීම පිණිස පවත්නා ශ්‍රේෂ්ඨ ධර්මයක්. ඒ ධර්මය ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුත්තක්, නුවණින් සම්මර්ෂණය කළ යුත්තක්. පඤ්ඤාවන්තසායන් ධම්මෝ කියලා දේශනා කළේ නිසා මේ ධර්මයේ පවතින්නේ ප්‍රඥාවන්තයින් සඳහාමයි කියලා. ඒ වගේ මේ ප්‍රඥාව ඇතිවන්නට නම් කෙනෙකුගේ චිත්තසංතානය තුළ හොඳ එකඟ බවක් තියෙන්නට අවශ්‍ය වෙනවා. ඒ එකඟ භාවය තුළ තමයි මනවින් කරුණු වටහා ගැනීමට පුළුවන්කම තියෙන්නේ. සමාහිතෝ භික්ඛවේ යථා භූතම් පජානාති කියලා භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළේ ඒ බව හිත එකඟ වූ කෙනා තමයි යථාර්ථවාදී ලෙස දකින්නට පුළුවන්කම තියෙන්නේ කියලා. ඒ නිසා කවුරුත් සද්ධර්ම ශ්‍රවණය කරනකොට තමන්ගේ කය මෙතන නිසසලව තියනවා වගේ හිතක් නිසසල කරගෙන හොඳින් බණ ඇහුවොත් තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. පින්තුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංයුක්ත නිකායේ සල්ල කියලා සූත්‍රයක්. සල්ල කියලා කියන්නේ අපි දන්නවා ශල්‍යයක් කියලා කියනකොට හුලක් කියන අර්ථය තමයි දෙන්නේ. ඒකට සල්ල සූත්‍රයේදී මේ හුලක් පිළිබඳව දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් විමසනවා, මහණෙනි, මේ ලෝකේ සැප වේදනාව, දුක් වේදනාව, උපේක්ෂා වේදනාව කියන මේ වේදනාවන් හට ගන්නකොට මේ වේදනාවන් කෙරෙහි අශෘතවත් පෘථජ්ජනයා ප්‍රතිචාර දක්වන ක්‍රමයේත් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ප්‍රතිචාර දක්වන කර්මයේත් වෙනසක් තියනවාද? මොකද්ද තියෙන වෙනස කියලා අහනවා. එතකොට හාමුදුරුවරු කියනවා භාග්‍යතුන් වහන්සේගේ ධර්මය ගුරු කොට භාග්‍යතුන් වහන්සේම අපේ නේත්‍ර කොටයි අපි ඉන්නේ. භාග්‍යතුන් වහන්සේම අපිට මේක දේශනා කරන්න අපි අහලා දරා ගන්නවා කියලා. අන්න ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, එහෙනම් මනවින් මෙනෙහි කරන්න මේ කියන කාරණාව කියලා. මේ අශෘතවත් පෘථග්ජනයාගේ සහ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාගේ ඇති වෙනස පිළිබඳව. අශෘතවත් පෘථග්ජනයාටත් ලෝකේ දුක් වේදනාව උපදිනවා. දුක් වේදනාව උපදිනකොට අශෘතවත් පෘථග්ජනයාගේ ස්වභාවය තමයි දුක් වේදනාවෙන් පීඩිත වන්නට පුළුවන්කම තියෙනවා. දුක් වේදනාවෙන් පෙළෙන බවට පත් වෙනවා. එතකොට අපි දන්නවා දුක් වේදනාව කියනකොට අපි දුක් වේදනාව දෙපැත්තකින් කතා කරනවා. කායික දුක් වේදනාව සහ මානසිකව ඇතිවන දුක් වේදනාව. ඒක අපි කියනවා දුක් වේදනා සහ දෝමනස්ස කියන වචන දෙකෙන් කායික වේදනාව දුක හැටියටත් මානසික වේදනාව දෝමනස්සය හැටියටත් අපි හඳුන්වනවා. එතකොට අපිට ඒ ඇතිවෙන දුක් සහගත ස්වභාවය අපිට
අශෘතවත් පෘතජ්ජනේකට ඇති වෙනකොට අශෘතවත් පෘතජ්ජනයා දන්න දේ මොකද්ද කියලා පැහැදිලි කරනවා. අශෘතවත් පෘතජ්ජනයා දන්න දේ තමයි දුක් වේදනාවක් ජීවිතේට ඇති වෙනකොට ඒ දුක් වේදනාව නැති කරගන්නට කියලා කටයුතු කරන ක්‍රමයේ වරදක් තියෙනවා. ඒ වගේම ඔහු අඬනවා, වැළපෙනවා, දුක් වේදනාවෙන් පීඩාවටපත් වෙනවා. ඔහු ඒ සඳහා ප්‍රතිකර්ම හොයනවා. ඒක තමයි අශෘතවත් පෘතජ්ජනයාගේ තියෙන ලක්ෂණය. අශෘතවත් කියලා කියන්නේ ධර්මය අහලා පුරුදු කරලා නැති කෙනෙක්. ඒ වගේම පෘතජ්ජනයි කියලා කියන්නේ පුතෝ කිලේසේ ජනින්ති පුතුජනෝ, බොහෝ කොට කෙලෙසුන් උපදවන නිසා පෘතජ්ජනයි කියලා කියනවා. ධර්මය අහලා නැති පෘතජ්ජනයේ ස්වභාවය තමයි දුක් වේදනාවක් හට ගන්නකොට දුක් වේදනාව අනුවම වැටිලා ඒ අනුව තැවරිලා තමන්ගේ ජීවිතය දුකටපත් කර ගැනීම. එතකොට අපි දන්න එකම දේ තමයි අඬන්න, වැළපෙන්න, වෙහෙස වෙන්න සහ දුක නැති කරගන්නට කියලා ලෝකෙ තුලින් කටයුතු ගවේෂණය කිරීම. මෙන්න මේ විදිහට අශෘතවත් පෘතජ්ජනයා කටයුතු කරනකොට ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා මීට වඩා වෙනස්ව තමයි මෙතනදී කටයුතු කරන්නේ. අශෘතවත් පෘතජ්ජනයා දුකටපත් වෙන තැන ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට දුකටපත් වන්නට හේතු ඇත්තේ නැහැ. අපි විමසා බැලිය යුතු වන්නේ ඒ දුකටපත් වන්නට හේතු නැත්තේ මොන හේතුද ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට නැත්තේ කියන කාරණය. අපේ ජීවිතයේ දිහා බැලුවොත් අපිට ලෙඩක් හැදුනොත් අපි ලෙඩෙන් නිදහස් වීම පිණිස දන්න එකම දේ තමයි බෙහෙතක් ගන්න එක. ලෝකෙට පුළුවන් කමක් ඇත්තේ නැහැ ලෙඩේට බෙහෙතක් ගන්නවා හැරුණකොට තියෙන විසඳුමක් හීනකින්වත් හිතන්න පුළුවන් කමක් ලෝකෙට ඇත්තේ නැහැ. ලෝකයා ව්‍යාධි දුකට දන්න එකම ප්‍රතිකර්මය තමයි බෙහෙතක් හොයනවා කියන එක सिद्ध කරන්නට. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ව්‍යාධි දුකට බෙහෙතක් ගන්නවට වඩා ප්‍රායෝගික ව්‍යාධි දුකට බෙහෙතක් ගන්නවට වඩා වැදගත් තවත් ප්‍රතිකර්මයක් අපිට පෙන්වනවා. ඒක තමයි වැදගත් වෙන්නේ. ඒ නිසාම තමයි ධර්මයට පටිසෝතගාමී කියන්නේ. ඇයි ලෝකයේ ලෙඩක් හැදුනොත් දන්නේ බෙහෙත් පෙත්තක් හොයන්න බෙහෙතක් ගන්න. හැබැයි ආර්ය ශ්‍රාවකයා දන්නේ ඊට වඩා තවත් වෙනස් ක්‍රමයක්. ඒකෙන් කිසිසේත්ම බෙහෙත් ගන්න එපා කියලා ප්‍රකාශ කිරීමක් නෙමෙයි සිද්ධ කරන්නේ. ව්‍යාධි දුකෙන් නිදහස් වන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි ඒ අසුරු කරගෙන ඒ අනුසාරයෙන් කරුණු පැහැදිලි කරන්නේ. ව්‍යාධිය කියන එක ධර්මයක්. ඒක හේතු නිසා සකස් වෙන ධර්මයක්. හේතු නැති වෙනකොට නැති වෙලා යන ධර්මයක්. අපි කිව්වොත් කායික වේදනාව අරගෙන බලනකොට කායික වේදනාව හේතු නිසා හටගන්න දෙයක්. හේතු නැති වෙනකොට නැති වෙලා යන දෙයක්. ඔළුවේ කැක්කුමක් ගත්තාම කයත් ස්පර්ශයක් නිසා ඇතිවන වේදනාවක් තමයි ඒ කායික දුක් වේදනාව කියලා අපි කියන්නේ. හැබැයි දුක් වේදනාව තුළ ඔළුවේ කැක්කුම් ඇත්තේ නැහනේ. කායික දුක් වේදනාව වේදනාවක් විදිහට දැනෙනවා මිසක අපිට ඔළුවක් විදිහට වෙනම දැනෙන්නේ නැහැ. ඒකට දුක් වේදනාවේ ස්වභාවය තමයි කයට ස්පර්ශ වෙන ස්වභාවය. එතකොට ඒ ස්පර්ශය ගෝචර කරගන්න බව දැනෙන බව තමයි කය කියලා කිව්වේ. කයට හැඩයක් හෝ මේ අඩි 5ක 6ක අතපය තියෙන ඔලුත් තියෙන කඳක් තියෙන එකක් ගැන කයක් ගැන නෙමෙයි ශාස්ත්‍රණය කතා කරන්නේ. කය කියලා කතා කරන තැන. එතකොට කය ස්පර්ශයත් එක්ක හට ගන්න දෙයක්. එතකොට මේ ඇඟිලි තුඩු දෙකක් එකට ස්පර්ශ වෙනවා නම් මෙතන කය කියලා කතා කරන්නේ මේ ඇඟිලි තුඩු මේ ස්පර්ශ වෙන ගතිය දැනගන්න කමට. එතකොට අනිත් ස්පර්ශ වෙන අනිත් ධාතුට කියන එක ස්පර්ශ වෙන ගතිය පොට්ටබ්බේ කියලා කියනවා. එතකොට අපිට කායික දුක් වේදනාවක් ඇති වෙන තැනක අපි ඔළුවේ කැක්කුමක් කියන තැනක තියෙන්නේ කයත් පොට්ටබ්බයත් කියන තැන. මේ දෙක ස්පර්ශ වෙනකොට තමයි දුක් වේදනාව දැනෙන්නේ. හැබැයි මේ දුක් වේදනාව දැනෙන තැනක ඇතිවෙන මානසික ලක්ෂණ ටිකක් තියෙනවා නම් මානසික ලක්ෂණ ටික දුක නෙමෙයිනේ. මානසික ලක්ෂණ ටික දුක් වේදනාව නෙමෙයි. කයත් පොට්ටබ්බයත් හටගෙන එතනම ඉතුරු නැතුව ඒ ධර්මේ නැති වෙලා යනවා. ඊට පස්සේ හටගන්නේ කායික දුක් වේදනාව නොවන මානසික ධර්මතා ටිකක් තමයි ඊට පස්සේ හටගන්නේ. අපි හිතමු
මනෝ ධාතු සිත් වෙන්න පුළුවන්, මනෝ විඥාන ධාතු සිත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතින් හිතලා දැනගන්න මට්ටම කියමුකෝ. අපි රළු මට්ටමෙම කතා කළොත්. ඒ කියන්නේ දැන් කායික වේදනාව හට ගන්නකොට මගේ මේ විදිහේ අතපය හතරක් තියෙන, මේ විදිහේ ඇඟක් තියෙන, මේ ඔළුවයි රිදෙන්න කියලා මේ ඔළුව කැක්කුම පුද්ගල භවකින් ඇසුරු වෙලා දැනගන්න තැන කොයි වෙලාවකවත් කය නෙමෙයිනේ. එතන මානසිකව ඇති කරගන්න සංකල්පමය මට්ටමේ දෙයක් තමයි එතන තියෙන්නේ. එතකොට දැන් මේ මානසිකව ඇති කරගත්ත ටිකට ඇවිල්ලා ඔළුවේ කැක්කුම කියන එකේ ස්පර්ශය එළියෙන් ඇවිල්ලා ගැටුන්නේ නැහනේ. හිතට රූප ගැටෙන්නේ නැහැ. එතකොට කායික වේදනාව කියන දේ මනසට අදාළ නැහැ. නමුත් කායික වේදනාව ගැන අපි හැම වෙලාවකදීම පුරුදු වෙලා ඉන්නවා මානසිකව දුක් විඳින්නට. අන්න ඒ නිසා තමයි මේ සූත්‍රයට සල්ල සූත්‍රය කියලා කියන්නේ. කායික වේදනාව හුලක් නම් ඒ හුල ළඟින් අනින තවත් උලක් වගේ තමයි මානසික වේදනාව කියලා කියන්නේ. අපිට ඇත්තටම වැඩිපුර තියෙන්නේ මානසික වේදනාව තමයි කායික වේදනාවට වඩා. කායික වේදනාව හටගෙන මොහොතින් මොහොත වෙනස් වෙන දෙයක්. හැබැයි වෙනස් වෙන වේදනාවේ වෙනස් වෙන බව නොදන්න කම නිසා මට ඔළුව රිදෙන එක ටිකක් වැඩිපුර ඒක දැනෙනවා. අපි විඳින්නේ සාමාන්‍යයෙන් පැයක් තිස්සේ තියෙන ඔළුව එකක් උන්නේ. මට දවසක් තිස්සේ ඔළුව රිදෙනවා. දවසක් තිස්සේ මට මේ අසනීපේ තියෙනවා. එතකොට දැන් ගිය තප්පරේ තිබුණු වේදනාව මේ තප්පරේ දැනෙන්නේ නැහනේ. අලුතෙන් ස්පර්ශ වෙනකොට අලුතෙන් හටගන්න දේ අතීතෙටයි නැහැ. නමුත් අපි මානසිකව විඳින්නේ මේක අල්ලගත්තට පස්සේ මෙන්න මේ වේදනාව මට ලැබෙන දෙයක්, මට විඳින දෙයක්, මගේ ඔළුව රිදෙනවා කියලා. ඒ නිසා තමයි අසෘතවත් පෘතජ්ජනය එකම වේදනාවට දෙපාරක් දුක් විඳිනවා. ඒ තමයි කායික දුක් වේදනාව ඇති වෙන්නේ. කායික දුක් වේදනාව නිරුද්ධ වෙන බව ඇසුරු නොකරන නිසා නැවත නැවතත් ඒක තමා වශයෙන් හංගිනවා. තමා වශයෙන් කල්පනා කරනවා. ඔළුව කැක්කුම තියෙන්නේ මට. ඔළුව කැක්කුම මේච්චර කාලයක් මට තියෙන. ඒකට මේ මෙච්චර කාලයක් ජීවත් වෙන මට තමයි මේ දුක එන්නේ. එතකොට ඔන්න අසෘතවත් පෘතජ්ජනයාගේ ලක්ෂණය තමයි අර දුක් වේදනාව හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් විදිහට දකින්නේ නැතුව එයා පුරුදු වෙනවා කායික දුක් වේදනාව සත්පුද්ගල භාව වශයෙන් විඳින්නට, මානසික දුක තුල තවත් මේක තීව්‍ර කරගෙන විඳින්නට. කකුලේ කටුවක් කැඩුනහම ඒ කටුව ගලව ගන්නට කියලා තව කටු වලින් එන හාරනවා වගේ දෙයක් තමයි මේ සිද්ධ කරන්නේ. එතකොට අසෘතවත් පෘතජ්ජනයා මේකට ප්‍රතිකර්ම පිනිස හොයන්නේ මොකද්ද? ප්‍රතිකර්ම පිනිස එයා හිතන දේ තමයි දුක් වේදනාව නැති කරගන්නට කියලා කාමයේ පැත්තට නැඹුරු වෙන එක. කාමයේ පැත්තට නැඹුරු වෙන එක. කාමයේ කියලා කියනකොට රූපකාම, සද්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම අපි මේ පැත්තෙන් කාමයේ කතා කරනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියලා. හැබැයි මේවා කාමයේ කියලා කිව්වට ඇත්තටම මේවා කාම ගුණනේ. කාමයේ ඇති කර ගැනීම පිණිස පවත්නා උපකාරක ධර්ම විතරයි. කාමයේ තම තමාගේ චිත්තසංතානය තුළ තම තමා විසින් හදාගන්න දේ. ඒ නිසා රූපයට කියන්නේ කාමයේ නෙමෙයි. ඒකට කියන්නේ කාම ගුණ කියලා. කාමය කෙනකෙනා තමන්ගේ හිත පැත්තේ ඇති කරගන්න දේ. එතකොට රූපේ දිහා බලාගෙන කෙනෙක් සතුටු වෙනවා. රූපේ කාමයේ වුණොත් එහෙම කාමයෙන් මිදෙන්න බැරි වෙනවා. ඒ රූපේ පේන හැම වෙලාවකදීම කාමයේ තියෙනවා කියන වෙනවනේ. එතකොට මෙතනදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන කාරණේ තමයි අර විදිහට දුක් වේදනාවක් දැනෙනකොට අසෘතවත් පෘතජ්ජනයන් නැවතත් කාමයේ පැත්තට නැඹුරු වෙනවා කියන එකෙන් අර පංචකාම නිස්ෘත භාවයේ තුලම රූපේ පැත්ත තමයි එයා දකින්නේ මේක නැති කරගන්න. වේතක් හොයන තැන තමයි එයා දන්නේ එකම දේ. එයා දන්නේ නැහැ සත්පුද්ගල භාවයේ නිසායි දුකේ පැවැත්ම වන්නේ කියන එක. ඒ නිසා එයා දන්නේ එකම දේ තමයි කායික දුක නැති කර ගැනීම පිණිස උත්සාහවත් වෙන එක. එතකොට එයාට වේතක් හේතක් නිකන් හම්බ වෙන්නේ නැහැනේ ලෝකෙ තුල. එයාට සිද්ධ වෙනවා ඒකට මුදල් උපයනවා නම් මුදල් උපයන්න සිද්ධ වෙනවා. එයාගේ ජීවිතේ නිකම්ම සංකීර්ණ වෙලා තියෙනවා. එතකොට ඒක එකපාරේ ඒ වෙලාවේදී හොයන්න පුළුවන් කමක් නැහැ නේ. එහෙනම් අපි කලින් උපයලා තියාගන්න වෙනවා ඒ වෙලාවකදී උත්සාහවත් කරන්න. එතකොට දැන් අපේ දර්ශනය මත අපේ මුළු ජීවිතේ වෙනස් වෙලා තියෙනවා. අපි ඔළුවේ කැක්කුමක් නැතිනම් ලෙඩක් උදාහරණයට ගත්ත මේ සාමාන්‍ය උදාහරණයක් විදිහට. නමුත් අපේ ජීවිතේ තියෙන දේ තමයි අපි දුකට අකමැතිකම නිසා, සැප ලැබිය යුතු නිසා
අපි අපේ ජීවිතේ දුක නැති කරන්න දරන ප්‍රයත්නයක් තමයි ලෝකෙ තුල අපි කටයුතු කරනවා කියන එක තියෙන්නේ. රස්සා කරනවා, අපි ඉගෙන ගන්නවා, නොඑක් දේවල් කරනවා, එදිනෙදා අනිත්‍යයත් එක්ක ගනුදෙනු කරනවා, කතා බස් කරනවා. ඇයි? අපි දුක නැතුව ජීවත් වන්නට ඕන නිසා. අසෘතවත් කෙනා තමයි දුක නැති කරන එක පිළිබඳව මේ විදිහේ මානසිකාරයක් පවත්වන්නේ. එතකොට ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා මොකද කරන්නේ? එයා දන්නවා මේකේ හට ගන්න ආකාරය. එතකොට එයාට සිද්ධ වෙනවා මේ කාරණාව පිළිබඳව කරුණු කිහිපයක් යටතේ කල්පනා කරලා බලන්නට. එයා දන්නවා මේ වේදනාව හටගත්තේ කොහොමද කියලා. ඒකට කියනවා උදය කියලා, සමුදය කියලා. ඊට පස්සේ මේ වේදනාව නැති වෙන්නේ කොහොමද කියන එක දන්නවා. ඒකට කියනවා අත්ංගමය කියලා. ඒ වගේම වේදනාවෙන් ලැබෙන ආස්වාදය මොකද්ද කියලා දන්නවා. වේදනාවෙන් ලැබෙන ආදීනවය මොකද්ද කියලා දන්නවා. වේදනාවේ තියෙන නිස්සරණය මොකද්ද කියලා දන්නවා. අන්න ඔය කාරණා ටික දන්න නිසා එයාට දුකටපත් වන්නට හේතුවක් ඇත්තේ නැහැ. එහෙනම් අසෘතවත් කෙනා මේක අහලා නැති කෙනා දුකටපත් වන්නට තියෙන හේතුව මොකද්ද? මේක හටගත්ත හැටි දන්නේ නැහැ, නැති වෙන හැටි දන්නේ නැහැ. මේකේ ආස්වාදයේ සීමාව දන්නේ නැහැ. ආස්වාදයේ නිසා ලැබෙන ආදීනවේ පිළිබඳව දන්නේ නැහැ. ආදීනවය කියන ආස්වාදයේ සහ ආදීනවය කියන එක දැකලා ඇති කරගන්න නිස්සරණ ක්‍රමය දන්නේ නැහැ. නිස්සරණයක් හොයනවා. හැබැයි නිස්සරණේ වෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. නිස්සරණේ හොයන්නේ පංචකාමයේ අසුරු කරගෙන. ඒක නිසා සැප වේදනාවේ රාගානුසයෙන් අනුසය වෙනවා. දුක් වේදනාවක් ඇති වෙනකොට පටිඝානුසයෙන් අනුසය වෙනවා. වේදනාවේ ඇත්ත නොදන්නා කම නිසා හැම මොහොතකම එයා වේදනාවෙහි අවිජ්ජානුසයෙන් අනුසය වෙනවා. උපේක්ෂා වේදනාවේ අදුක්ඛම සුඛ වේදනා කියලා කියන්නේ අදුක්ඛම සුඛ වේදනාවෙහි අවිද්‍යානුසයෙන් අනුසය වෙනවා. අවිද්‍යාව කියේ යථාර්ථය නොදන්නාකම, හටගත් ආකාරය දකින්නේ නැතිකම. අනිත් දෙකෙත් අවිද්‍යානුසය නැතුව නෙමෙයි. අවිද්‍යානුසය මේ කොයිතනටත් පොදුයි. හැබැයි උපේක්ෂා වේදනාවේ අනිත් දෙක නැති නිසා අවිද්‍යානුසය විතරක් කතා කරනවා. එතකොට මෙන්න මේ විදිහට අපිට ධර්මයේ පැත්තෙන් අපි බලනකොට පේනවා අසෘතවත් කෙනෙකුගේ ලක්ෂණය තමයි සාමාන්‍ය ලෝකෙ මේ දුක නැති කරන ක්‍රමයට අනුව අනුසෝතව යන එක. එහෙනම් ශ්‍රුතවත් කෙනෙක් ඊට ප්‍රතිවිරුද්ධව යන කෙනෙක් පටිසෝතගාමී කියලා කියනවා යාට. මේ පහළට යන්නේ එයා යන්නේ ටිකක් විරුද්ධ අතට. ඒ නිසා තමයි එයා බෙහෙත් පෙත්තක් හොයනවට වැඩිය ලෙඩකට කරන්න තව දෙයක් ගැන දන්නවා. ඒ තමයි ලෙඩක් කියන එක පුද්ගල භාවයකින් ඇසුරු කරන ඒ වැරදි සාගත දෘෂ්ටිය නැති කරගන්නට ඕනේ. ඒක නැති කරගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එයා දන්නේ නැත්නම් වේදනාව ඇති උනේ කොහොමද කියලා, වේදනාව නැති වෙන්නේ කොහොමද කියලා දන්නේ නැත්නම් එයාට මේක ඇති කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා එයා හොයනවා වේදනාව හටගත්තේ කොහොමද කියලා. වේදනාව හටගත්තේ කොහොමද කියලා හොයනකොට එයා දකිනවා වේදනාව හටගන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් කියලා. ස්පර්ශය නැත්තම් වේදනාව හටගන්නේ නැහැ. ස්පර්ශය ළඟ එයා කෙලවරක් හැටියට දකිනවා. හරියට බත් මුට්ටියක් තියෙන්නේ ලිප් ගල් 3ක් උඩනේ. එතකොට ලිප් ගල් 3 වගේ තමයි චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං කියලා කිව්වේ. අසත් රූපයත් චක්කු විඥානයත් කියන මේ තුන හරියට මේ ලිප් ගල් 3 වගේ. මේ ලිප් ගල් 3 උඩ තියෙන බත් මුට්ටිය වගේ තමයි ස්පර්ශය කියලා කියන්නේ. ස්පර්ශය නිසා වේදනාව. එතකොට වේදනාව කුමක් නිසා හටගත්ත දෙයද? ආසන්නම කාරණාව ස්පර්ශය නිසා තමයි වේදනාව හටගත්තේ. හැබැයි ස්පර්ශය පෙන්වන්න එකකටවත් අයිතියක් පෙන්වන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ස්පර්ශය අයිති නෑ ඇහැට. ස්පර්ශය අයිති නෑ රූපෙට. ස්පර්ශය අයිති නෑ චක්කු විඥාණයට නැතිනම් හිතට. මේ තුන් දෙනාගේ එකතුව ස්පර්ශයයි කිව්වා මිසක මේ ස්පර්ශයට තනි අයිතිකාරයෙක් පෙන්වන්න පුළුවන් කමක් නෑ. ඒ නිසා මෙනෙහි කරන කෙනාගේ ඇතිවීම ගැන බලන කෙනාගේ එයා දන්නවා ස්පර්ශය නොඉක්මවා සිටිනවා. අර හේතු තුන නිසා හටගන්න දෙයක් ස්පර්ශය අර හේතු ටික නැති වෙලා යනකොට නැති වෙලා යන දෙයක් තමයි ස්පර්ශය කියලා එයා ඒ ස්පර්ශය පිළිබඳව දන්නවා. එතකොට ස්පර්ශය ගැන දැනගන්නේ එයා ඒකේ යථාර්ථවාදී නුවණක් සමගනේ.
ස්පර්ශය නිකන් හටගත්තේ නෑ. ඇහැ රූප චක්කු විඥාන නැමැති හේතු ටික නිසා තමයි ස්පර්ශය නැමැති ප්‍රතිඵලේ හටගත්තේ කියලා එයා දන්නවා. එතන නුවණක් එනකොට ස්පර්ශය පිළිබඳව එයාට එන්නේ ඇහැ පිළිබඳව නුවණක්, එයාට එන්නේ රූපය පිළිබඳව නුවණක්, චක්කු විඥානය පිළිබඳව නුවණක්. ඇහැ හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් බවට එයාට නුවණයි. රූපය හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් බවට එයාට නුවණයි. චක්කු විඥානය හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් බවට එයාට නුවණයි. ဒုတိ ද්වය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ද්වයං නිස්සාය විඥානං සම්භෝති, හේතු දෙකක් නිසා විඥානය හට ගන්නවා. චක්කුංච පටිච්ච රූපේච, ඇසත් නිසා රූපයත් නිසා විඥානය හට ගන්නවා. චක්කුං අනිච්චං සංකතං විපරිණාමි ධම්මං, ඇහැ කියන එක අනිත්‍යයි සංකතයි වෙනස් වෙන දෙයක්. රූපය කියන දේ අනිත්‍යයි සංකතයි වෙනස් වෙන දෙයක්. එතකොට හේතු දෙක අනිත්‍ය නම් හේතු නිසා ගොඩනැගෙන ඵලය කොහොමද නිට්ටය වෙන්නේ කියලා අහනවා. හේතු අනිත්‍ය නම් හේතු නිසා ගොඩනැගෙන ඵලය කොහොමද නිට්ටය වෙන්නේ? ඒකත් අනිත්‍යයි කියන එක නිකම්ම තියෙනවා. ඒක ගොඩනැගුවේ හේතු අනිත්‍ය නම්. අන්න ඒ නිසා ඇහැ සහ රූපය අනිත්‍ය නම් ඒ නිසා ගොඩනැගුණු හිත කොහොමවත් නිට්ටය වෙන්න පුළුවන් කමක් නැත්තේ. අන්න හේතු ධර්මයන්ගේ අනිත්‍ය දකින්න එයා. හේතු ධර්මයන්ගේ අනිත්‍ය දකින්නකොට ස්පර්ශය නැමැති මේ ඵලය කවදාවත් නිට්ටය ලෙස තියෙන්න පුළුවන් කමක් නැහැ කියන අවබෝධයට ඇති වෙනවා. ස්පර්ශය නැති වෙලා යන දෙයක් නම් එයාට පේනවා වේදනාව කියන එක නැති වෙලා යන දෙයක් හැටියට එයා දකිනවා. වේදනාව කියන එක නැති වෙන දෙයක් නම් එයා ඒ අනුව ඇති කරගත්ත සංඥාවන්, ඒ අනුව ඇති කරගත්ත විතර්කයන් නැති වෙලා යන දෙයක් හැටියට එයා දකිනවා. දැන් මෙන්න මේ දර්ශනය තුළ එයාට ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද? මේ දර්ශනය තුළ එයාට සිද්ධ වෙලා තියෙන දේ තමයි එයා වේදනාව හටගත් ආකාරය දැකීම, එයා වේදනාව නැති වෙන ආකාරය දැකීම. හේතු ධර්මය නිසා හටගන්න බව දැක්කා, හේතු නැති වෙලා යනකොට අනිත් ඵල ටික නැති වෙන බව දැක්කා. මේ ටික දකිනකොට එයාට නොහට ගන්න දෙයක් ඇති වෙනවා. නොහට ගන්න දෙයක් ඇති වෙනවා කියලා කිව්වේ එයාට අර කලින් ඇති වුණු වැරදි සහගත මානසික මට්ටමක් තිබුණා නම් අන්න ඒ මානසික මට්ටම එයාට නැතුව යනවා. අපි දුක්ඛ වේදනාව උරුම කරගත්තේ, දුක්ඛ වේදනාව ලබාගත්තේ කොටින්ම කියනවා නම් ඔළුවේ කැක්කුම අපි විඳින්න කෙනෙක් සහ විඳින්න ඔළුවක් තිබුණ නිසා. හැබැයි දැන් හේතුඵල ධමක පැවැත්මක් දකින්න කෙනෙකුට, හේතුඵල ධමක පැවැත්ම අවබෝධ කරගත්ත කෙනෙකුට මේ හේතු නිසා ගොඩනැගුණු ධර්මය හේතු නැති වෙනකොට නැති වෙලා යන බව අවබෝධ වෙයි මිසක මගේ ඔළුවේ කැක්කුම වෙලා ඔළුවේ කැක්කුම සත්පුද්ගල භාවයකින් ඇසුරු වෙන බවක් ඇත්තේ නැහැ. අන්න එතකොට එයා ඔළුවේ කැක්කුමෙන් මිදිලා. එතකොට එයාට අර කායික වේදනාව නොදැනී තියනවා කියලා නෙමෙයි කියන්නේ. කායික වේදනාව දැනෙනවා. හැබැයි කායික වේදනාව දැනෙන තැනක එයාට සිහියෙන් ඉන්න පුළුවන්කම තියෙනවා. කයත් පොට්ටබ්බයත් ඇති වෙන තැන වේදනාවේ Nirodhaය දකිමින් ඉන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒකේනා ඒ විදිහට වේදනාවේ Nirodhaය දකිනකොට අර මානසිකව ඇති කරගන්න මහා දුකෙන් මිදිලා. අපි වැඩිපුරම දුක් විඳින්නේ මානසික දුකක් විදිහටනේ. කායික දුක නම් මොහොතක් පාස හටගෙන ඒ මොහොතේ නැති වෙලා යනවා. ආපහු ඇහෙන් රූපේ දකිනකොට අර කයෙන් දැනුණු කායික වේදනාව තියෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ආයතන ක්‍රියාකාරීත්වයේ කොච්චර වේගවත් සිද්ධියක්ද අපිට ඒ දැනෙන වේදනත් ඉඳගෙන ඇහෙන් රූපය දකිනවා, ඊට පස්සේ නාසයට ගඳ සුවඳ දැනෙනවා, ආපහු දිවට රසය දැනෙනවා. අපි මේ විදිහට අනිත් ආයතන ටිකත් පරිහරණයක් සිද්ධ වෙනවානේ. කායික වේදනාව විතරනේ දැන් අපිට දුක ආවේ. කායික වේදනාව විතරක් දුකේන තැනක අනිත් ආයතන ටික ඇසුරු කරන තැනත් අර දුක් ඔළුවේ කැක්කුම තියෙන මම රූප බලනවා. ඔළුවේ කැක්කුම තියෙන මම තමයි ගඳ සුවඳ විඳින්නේ. ඔළුවේ කැක්කුම තියෙන මම තමයි රස විඳින්නේ. ඔළුවේ කැක්කුම තියෙන මම තමයි මේ දේ දැනගන්නේ කියලා අපිට අර මමත්වයේ කියන දේ තුල දුක් විඳින මම නිස්පාදනය වෙලා හැම මොහොතකම. ඒ දුක් විඳින මම නිෂ්පාදනය වුණාට පස්සේ දුක් විඳින්න ඉන්නකොට ආයි දුකෙන් මිදීමක් ගැන කතා කරන්න පුළුවන් කමක් එයාට ඇත්තේ නැහැ. අන්න ඒ නිසායි දුක හටගත් ආකාරය දකින්න කියලා කිව්වේ. හටගත් ආකාරය දකිනකොට එයාට පේන්නේ
හේතුඵල ධමක පැවැත්මක්. ඇහැ පැත්තෙන් ගත්තොත් හේතු තුනක්. කන පැත්තෙන් ගත්තොත් හේතු තුනක්. නාසය පැත්තෙන් ගත්තත් හේතු තුනයි. දිව පැත්තෙන් අරගෙන කය පැත්තෙන් අරගත්තත් මනස පැත්තෙන් ගත්තත් එයාට හේතු තුනක් දකින්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ විදිහට ඒ ටික දකිනකොට තමයි අර සත්පුද්ගල භාවය නොහට ගන්න බවට යන්නේ. අපි හැම මොහොතකම මමත්වයේ කියන දේ පවත්වන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ටික ඇති තැනක තමයි. ඇහැ තියනවා නම් මම ඉන්නවා. රූපේ තියනවා නම් මම ඉන්නවා. ඒ රූපේ දැනගත්ත හිත තියනවා නම් මම ඉන්නවා. අර අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රයේදී සරියුත්තරුන් වහන්සේ දේශනා කරන්නේ ගැහැවිය නුඹේ සිතට ඇස ඇසුරු නොවේවා, රූපය ඇසුරු නොවේවා, චක්කු විඥානය ඇසුරු නොවේවා කියලා. ඔබේ හිතට ඇස ඇසුරු නොවේවා, රූපය ඇසුරු නොවේවා, චක්කු විඥානය ඇසුරු නොවේවා කියනවා. දැන් ප්‍රශ්නේ තිබුණේ ඇහේවත්, රූපේවත්, චක්කු විඥානය කියන තැනවත් නෙමෙයිනේ. නැවත ඇහැ පැත්තට නැඹුරු වීම, නැවත රූපේ පැත්තට නැඹුරු වීම, නැවත හිත පැත්තට නැඹුරු වීම කියන එක ළඟ තමයි ප්‍රශ්නේ තිබුණේ. මේ ටිකට කියනවා විපාක ධර්ම කියලා. ඇහැ, රූප, චක්කු විඥාන ආදී මේ ධර්මයන්ට කියනවා විපාක ධර්ම. මේ ටික අපිට මානසික දුක ගෙනල්ලා දෙන ටිකක් නෙමෙයි. මේ ටික සම්පූර්ණම හේතු නිසා ගොඩනගෙන ඵලයක් විතරයි. ওই ටික නැති කරන්න බෑ අපිට. ওই ටික මේ විපාක සම්තතිය තියෙනකන් ජීවත් වෙනකන් ওই ටික ලැබෙනවා. ඒ නිසා ওই ටික මත දුකේ ඇතිවීමවත් දුකේ නැතිවීමවත් කතා කරන්නේ නැහැ. හැබැයි ওই ටික පිළිබඳව අපි ප්‍රතිචාර දක්වන පැත්තෙන් තමයි දුකේ ඇතිවීම හෝ දුකේ නැතිවීම පිළිබඳව කතා කරන්නේ. මේ ටික ඇති වෙලා නිරුද්ධ වෙන තැනක නිරුද්ධ වුණ බව නොදැන ඒ දේවල් ඇති හැටියට මෙනෙහි කරන කම නම් අපි කරන්නේ. අන්නේ ඇති හැටියට මෙනෙහි කරන කම කරන කෙනාට පුද්ගල බව හට ගන්නවා. මම ඔකට කියන්නේ දැන් අපි මමත්වය පවත්වන්නේ මේ පවතින රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ටිකේනේ. අද ඔබට සිද්ධ වුණොත් මෙතනට ඇවිල්ලා මේ විදිහට බණ ඇහුවා කියලා ඔප්පු කරලා කියන්න. ඔබ කොහොමද ගිහිල්ලා කියන්නේ තව කෙනෙකුට මෙතනට ඇවිල්ලා ඔබ අද බණ ඇහුවා කියලා? ඔබ කියයි මෙතන වුණ සිදුවීම්, දැකපු දේවල් Tamand? දැකපු දේවල් මම නෙමෙයිනේ. අහපු දේවල් ගැන කතා කරයි මේ අය මෙහෙම කතා කළා එතනදී කියලා. අහපු දේවල් මමද? අහපු දේවලුත් Taman නෙමෙයි. විඳපු දේවල් ගැන කතා කරයි විඳපු දේවල් Tamand? නෑ, විඳපු දේවලුත් Taman නෙමෙයි. එහෙනම් Taman කවුද? අපිට Tamanව පෙන්වන්න එක තැනක්වත් නෑ. අපි කතා කරන්නේ අපි දැකපු දේ ගැන කතා කරයි, අහපු දේ ගැන කතා කරයි, විඳපු දේවල් ගැන කතා කරයි. අපිට Taman හිටි බවට ඔප්පු කරන්න වෙන තැනක් නෑ. එහෙනම් Taman කියන බව ජීවත් කරවලා තියෙන්නේ මොන ටික මතද? දකින දේ මත, අහන දේ මත, විඳින දේවල් ටික මත තමයි අපි Taman කියන බව ජීවත් කරවලා තියෙන්නේ. එහෙනම් Taman කියන බව ගොඩ නැගිලා තියෙන්නේ මෙන්න මේ ස්පර්ශ ආයතන ටික පැත්තේ, බාහිර ආයතන ටික ඇති බවට ගන්න තැනින් තමයි Taman කියන බව ජීවත් කරවලා තියෙන්නේ. රූපේ තියෙනවා, සද්දේ තියෙනවා, ගන්ධේ තියෙනවා, රස තියෙනවා, ස්පර්ශ තියෙනවා. මේවා තියෙනවා නම් ඒ දේ විඳින කෙනා ඉන්නවා. ඒ තියෙනවා කියලා ඒක ඉතුරු වෙන නිසා තමයි ඔයගොල්ලන්ට පුළුවන්කම තියෙන නැවත ආපහු හෙට මෙතනට එන්න. දැන් ආපහු දේශනාවෙන් පස්සේ ගෙදරට යනවා. ගෙදරට යන්නේ ඒ ගෙදර තියෙන නිසා. එතනදි ගැටලුව තියෙන්නේ ඇත්තටම ගෙදර තියනවද නැද්ද කියලා භෞතිකයේ පැත්තෙන් හිතන්න එපා. ගෙදර තියනවා කියලා ඔබට දෘෂ්ටියක් තියෙනවා. මානසිකව දර්ශනයක් තියෙනවා. එහි ගෙදර තියනවා ගියොත් බලා ගන්න පුළුවන් කියලා. ඒ නිසා ඔබ යන්නේ ඔබ බලාපොරොත්තු වෙන ඔබ තියනවා කියලා හිතාගත්ත ඒ ගෙදර දකින්න. ඒ යන්නේ වෙන කවුරුත් නෙමෙයි. ඒ ගෙදර දැකපු මම තමයි ගේ තියෙන තැනට යන්නේ. එතකොට ඔබ ඒ ගේ බලන්න යනකොට බාහිර ප්‍රත්‍යයෙන් හටගන්න දේ ගැලපුණේ නැති වුණොත් ඔබේ හිත පැත්තෙන් එන ඇති කරලා තියෙන සංඥාවට ඒක වෙනස් වෙලා තියෙන දකින්න ඔබට ඕනනම් දුක හදාගන්න පුළුවන්කම තියෙනවා. වෙනස් වෙලා තින්නේ බාහිර සතර මහා ධාතු පැත්ත වෙන්න පුළුවන්. හැබැයි තමන්ගේ චේතනාව පැත්තටයි ඒක ගැලපෙන්නේ නැත්te ඔබට පේන්නේ මගේ gedara විනාශ වෙලා කියලා. එතකොට ඔබට දුක එනවා. ඇත්තටම ධාතු වෙනස් වීම නිසාද දුක ආවේ? ඔබේ චේතනාව නිසාද දුක ආවේ? ඒක චේතනාව නිසායි අපි දුක සකස් කරගත්තේ. රූපය අනුව ගිහිල්ලා නෙමෙයි මේ දුක ගෙනාවේ. මොකද ඒක කොහොම තිබුණත් ධාතුවෙන් අපිට දුක ගේනවා හෝ සැප ගේනවා කියන එක කරන්නේ නැහැ. ඒ ගැන ප්‍රතිචාර දක්වන කෙනා තමයි ඒක ආරම්භය සැප හෝ දුක හෝ වශයෙන් ඒක අසුරු කරන්න පුරුදු වෙන්නේ.
අන්න ඒ නිසා අපිට තියෙනවා හිතන්න යමක්. ඒ තමයි මේකේ ඇත්තටම පැවැත්ම නැති කරන්න නම් අපිට සිද්ධ වෙනවා මේ නිකේත ස්ථාන ටික නැති කරන්න. නිකේතන ස්ථාන කියලා කියන්නේ මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියලා අපි ඇති බවට Tamanට පිහිටා සිටින්න තැනක් දෙන ටික නැති කරන්න වෙනවා. ඒක බොහොම ගැඹුරු කතාවක් කියන්නේ. ඒ කියන්නේ අපි හිතනවා නම් බාහිරේ තියෙනකොට තණ්හාව විතරක් අයින් කරලා අපිට ඉන්න පුළුවන් වෙයි කියලා ඒක කවදාවත් වෙන්නේ නැහැ. ඔබට ඒ නිසා දරුවගෙන් එන දුක නිසා දරු දුක ඔබට නැති කරන්න අවශ්‍ය නම් ඔබ දරුවා ඉන්නකොට දරු දුක නැති කරනවා කියන එක කවදාවත් වෙන්නේ නැහැ. ඔබට කරන්න පුළුවන් එකම දේ ඒ කියන්නේ නිෂ්ඨාවටම සුව කරනවා නම් කරන්න පුළුවන් එකම තැන තමයි ඔබ දරුවව නැති කරන්න ඕනේ. දරුවව නැති කරන්න කියලා කිව්වේ දරුවා අයින් කරන්න කියලා බාහිර රූප අයින් කරන්න කියන කතාවක් නෙමෙයි. දරුවා ඉන්න බවට ඔබ ඇති කරගත්ත වැරදි සහගත සංඥාව දකින්න. ඒ දකිනකොට ඔබට දරුවව හටගන්න නැති වෙයි. ඇයි ඔබට හේතුඵල ධර්මක පැවැත්මක් නම් හම්බ වෙන්නේ? ඇහැ රූප චක්කු විඥාන කියන ධර්ම ටික නම් හම්බ වෙන්නේ. ඔබට පේනවා රූපය කියන එක පෙර නොතිබීම හටගත්ත ඉතුරු නැතුව නැති වෙලා යනවා කියලා. ඇහැ කියන එක පෙර නොතිබීමයි හටගත්ත ඉතුරු නැතුව නැති වෙලා යනවා කියලා පෙනේ. ඒ අනුව ගිය සිත කලින් තිබිලා හටගත්තත් නෙමෙයි අනාගතයේ තිබිලා එනවත් නෙමෙයි මේ මොහොතේ හටගෙන නැති වෙලා යන දේ කියලා පෙනේ. එතකොට ওই ටික නිසානේ අනිත් සියලුම දේවල් ගොඩනැගිලා තියෙන්නේ. හේතුව පැත්තේ දැන් ඇහැ දරුවා උනේ නැතිනම් ආපු වර්ණ සටහන දරුවා උනේත් නැතිනම් ඒ අරඹය දැනගත්ත හිත දරුවක් නෙමෙයි නම් එහෙනම් දරුව නොවන ධර්මතා සමූහයක් ඇති තැනක දරුවා කියලා දැනගත්තේ කොහෙන්ද? දරුවා කියලා දැනගත්තේ Tamange හිත පැත්තෙන්. ඒ දරුවා කියන එක අවිද්‍යාව නිසා ගෙනල්ලා දුන්න දෙයක්. අපි හේතුඵල ධම දැක්කේ නැහැ. ඒ නොදන්නකම නිසා තමයි දරුවා කියලා පුද්ගලයෙක් එළියෙන් හම්බ වුනේ. හැබැයි හේතුඵල ධම දැක්කොත් අර ස්පර්ශය හටගත් ආකාරය දැක්කොත්, සමුදේ වුණ හැටි දැක්කොත්, ස්පර්ශය නැති වෙන හැටි දැක්කොත්, නැතිනම් වේදනාව හටගත් ආකාරයත් වේදනාවේ අස්තංගමයක් දැක්කොත්, ඒ දකින්නකොට ඔබට දරුවව පේන්නේ නැති වෙයි. ඔබට පෙනේ ඇහැ රූප චක්කු විඥාන ආදී ධර්මයන්ගේ හටගත් බව සහ නැති වෙලා යන බව. එතකොට දරුවා කියන එක අනුත්පාදයට ගිහිල්ලා, එළියේ දරුවා ඉන්නවා කියන එක නොහට ගන්න බවට ගිහිල්ලා. මම කියන්නේ ඔබ මීට පෙර ඔබේ ඥාතිවරයෙක් අවුරුදු ගානකට කලින් මිය පරලොව ගියා කියලා ඔබ දන්න ඥාතිවරයෙක් බැලීම පිණිස ඔබ හෙට යනවද? අවුරුදු 10කට කලින් කෙනෙක් මැරුණා කියලා අපි හොඳටම දන්නවා නම් එයාව බලන්න අපි යනවද හෙට? නැහැ. ඇයි අපි යන්නේ නැත්තේ? අපි දන්නවා ඒ කෙනා මැරුණා කියන්නේ. ඒ කෙනා දැන් නැහැ කියන්න අපි හොඳටම දන්නවා. දන්න නිසා තමයි නොයන්නේ. ඒ වගේම අපි දන්නවා නම් මීට මොහොතකට කලින් ඇහැට පතිත වුණ රූපේ නැවත හටගන්නේ නෑමයි ඒ රූපේ අනිත්‍ය වුණ බව අපි දන්නවා නම් ඒ රූපේ නැවත බැලීමට පුළුවන් කියලා අපි කල්පනා කරනවද? අපි කල්පනා කරන්නේ නැහැ නේද? අපි දන්නවා නම් රූපේ හටගෙන නිරුද්ධ වුණාමයි කියලා අපි ඒ හටගෙන නිරුද්ධ වුණ රූපය නැවත බලන්න පුළුවන් කියලා හිතන්නේ නැහැ. එහෙනම් කොහොමද ඔබ කල්පනා කරන්නේ මීට මොහොතකට කලින් ඔබ දැකලා ආපු gedara ආපහු ගියොත් බලන්න පුළුවන් කියලා? අපි වර්ණ රූපය ගැන අවබෝධ කරගත්තා නම් නිවැරදිව අපේ ප්‍රඥාවේ මට්ටමේ පිහිටා සිටින තැනකටපත් වුණා නම් අපිට වර්ණ රූපයේ Nirodha අපිට පේනවා නම් වර්ණ රූපයට gedara කියලා රැවටෙන මානසික මට්ටම අපෙන් අයින් වෙලා තියෙයි. පාට ටික කියන එක වර්ණ රූපය කියන එක මත ඇති කරගත්ත වැරදි සංකල්පනාව අපෙන් අයින් වෙලා තියෙයි. මේකෙන් කියන්නේ ඔබට gedara දැක්කොත් මේක gedara කියලා දැනගන්න බැරි වෙනවා කියන එක නෙමෙයි. දරුවව දැක්කොත් මේ මගේ දරුවා කියලා කියන්නේ දරුවා කියලා දැනගන්න බැරි වෙනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. දැනගැනීමේ නෙමෙයිනේ ප්‍රශ්නේ තිබුණේ. දැකපු එක වෙනමම සිද්ධියක්. ඒක ඇහැ පැත්තෙන් ඇති වුණ දේ. දැනගත් එක වෙනම සිද්ධියක්. ඒක හිත පැත්තෙන් ඇති වුණ දේ. හැබැයි දැකපු බව සහ දැනගත් බව කියන මේ දෙකම එකතු කරලා හදාගෙන විඳින බව තියෙනවා ඒක තවත් කතාවක්. ඇහැ පැත්තෙන් ආපු ටික ඒක වෙනම කතාවක්. හිත පැත්තෙන් දැනගත් එක වෙනම කතාවක්. ඒකට කියනවා ආයතන දෙකක කෘත්‍ය දෙකක්. ඇහැ පැත්තේ චක්කායතනය සහ මෙතන මනස පැත්තේ මන ආයතන ධම්මායතන කියන ආයතන දෙකේ කෘත්‍ය. න අඤ්ඤමඤ්ඤ විෂයම් පච්චනුබන්ති කියලා කියනවා. මේ ආයතන එක එක්කෙනාගේ විශේෂපතේට ඇඟිලි ගහගන්නේ නැහැ.
එක එක්කෙනාගේ විෂය විඳින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට දැන් ඇහැ පැත්තෙන් ඇති වුණ දේ එතන හටගෙන නිරුද්ධ වෙනවා තමයි. ඊට පස්සේ අපි මනස පැත්තෙන් ඉඳලා දරුවා කියලා දැනගන්නකම ඔබ දැනගන්නේ මීට කලින් ඔබ ඇසුරු කරලා පුරුදු ඔබ දන්න ඒ ආශ්‍රව සහ පුරුදු ඒ සියල්ලක්ම එකතු කරලා තමයි ඔබ දරුවා කියලා ඇසුරු කරන මට්ටම එන්නේ. ඒ දරුවා කියලා ඇසුරු කරන්නේ අර එළියේ ඉන්නවා කියලා හිතාගත්ත අරමුණ මිසක ඇත්තටම එළියේ ඉන්න දරුවව ඔබට කවදාවත් ඇසුරු කරන්න පුළුවන් කමක් නැත්තේ. දරුවා එළියේ ඉන්න බවට ගත්ත මනස ගැනම නැවත නැවත අනුස්මරණය කර කර තලුමරමින් ඉදී මිසක කොයි වෙලාවකවත් අර එක දිගට ඉන්න දරුවා ඔබට බලාගෙන ඉන්න පුළුවන් කමක් නැත්තේ. මොකද හේතුව හරි අසරණයි. ඇහැට පුළුවන්කම තියෙන්නේ මේ වර්ණ සටහන පේන්න විතරනේ. මම මේක පෙන්නනකොට ඔබට අලුතෙන්ම වටාපත වර්ණ බාහිර ආලෝකයේ පතිත වෙලා එන පරාවර්තන ආලෝකයේ අලුතෙන්ම ඇහැට පතිත වෙයි. ඒ ආලෝකෙ මීට කලින් තිබුණත් නෙමෙයි. ඒ වගේම මේක අනාගතේට තියෙනවත් නෙමෙයි. මම නැවත ඔබට පෙන්නනකොට නැවත අලුතෙන්ම හේතු ටික හැදිලා ආපහු අලුතෙන්ම පෙනේ. අලුතෙන්ම පෙනීම ඇති වෙන තැනක අපි හිතින් කල්පනා කරනවා කලින් තිබුණ වටාපත තමයි තාම තියෙන්නේ කියලා. වැරද්ද උනේ වටාපත කියලා දැනගන්න තැන නෙමෙයි අර කලින් තිබුණ එක තාම තියෙනවා කියලා හිතන මෝඩකම ඇතුලේ. දැන ගැනීමට ප්‍රශ්නයක් නොවන නිසා රහතන් වහන්සේටත් ලෝකෙ තුල කටයුතු කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මුලා වෙන මෝඩකම ඇත්තේ නැහැ. මම ඔකට කියන්නේ චිත්‍රපටයේ කතාව. කවුරුත් අහලා ඇති. චිත්‍රපටියක් කියන දේ අපි බොහොම දුක්ඛදායක ජවනිකාවක් බලනකොට චිත්‍රපටයක ඔබට දුක හිතිලත් ඇති ඒක දිහා බලාගෙන ඉන්නකොට ඔබ දුක හිතන අඬන තැනක ඒ චිත්‍රපටියේ රඟපාපු කෙනත් හිටියොත් එයාටත් දුක ඇති වෙනවද? එයා අඬනවද? නැහැ. ඇයි? එයා ඒකේ යථාර්ථය දන්නවා. පේන එකේ වෙනසක් නැහැනේ. දැනගන්න සිද්ධාන්තයේත් වෙනසක් නැහැනේ. හැබැයි එයා ඒකේ යථාර්ථය දන්නවා. එයා දන්නවා මේක රඟපාපු දෙයක් කියලා. එයා දන්නවා මේක රඟපෑව විතරක් නෙමෙයි මේක සකස් කළ දෙයක් කියලා. ඒ රඟපාපු බව සහ සකස් කරපු බව දන්න එයාට ඒ නිසා ඇතිවෙන දුක ඇති වෙන්නේ නැහැ. අන්න ඒ වගේ සිද්ධියක් ගැන තමයි මේ කතා කරන්නේ. අපිට ඇහැට රූපයක් පෙනිලා අපි ආදරණීය දරුවා විඳින තැනක අපි දන්නේ නැහැ මේක රඟපාපු දෙයක්, මේක සකස් කළ දෙයක් කියලා. අපි මේ චිත්‍රපටිය ගැන දන්නේ නැති නිසා අපි මේ චරිතස්සට ගිහිල්ලා ඒ දුක විඳින්න පුළුවන්කම ඇතුලේ අපි ජීවත් වෙනවා. හැබැයි අපිට පුළුවන් නම් මේ රංගපාපු එක දකින්න. රංගපාපු එක කියන එකෙන් අදහස් කළේ ඒකේ යථාර්ථය. ඒ කියන්නේ ඇස රූප චක්කු විඥානයන්ගේ එකතුව මේ ටික තමයි රංගපෑම කියන තැනින් අදහස් කළේ. එතකොට ඒ ටික එතන හටගෙන නැති වෙන ටික රංගපාල විතරක් නෙමෙයි මේක සකස් කරලත් තියෙනවා. රංගපාල ඉවරුණාට පස්සේ මේක චේතනාවෙන් පිළියෙල කරලා තියෙනවා ඊට පස්සේ. මේක වටාපත කියලා වර්ණ සටහන ඇවිල්ලා ඔබට කිව්වේ නැහැ. මේක වටාපත කියලා ඔබේ ඇහැ දන්නෙත් නැහැ. ආලෝකය දන්නේ නැහැ වටාපත අරගෙන එනවා කියලා ඇහැ දන්නේ නැහැ වටාපතක් ඇවිල්ලා ඇහැට වැටුණයි කියලා. එහෙනම් ඒ වෙලාවට දැනගන්න හිත දන්නෙත් නැහැ වටාපත වැටුණයි කියලා. ආපහු මනස පැත්තෙන් තමන් ඇසුරු කරපු අරමුණුත් එක්ක තමයි තමන් කල්පනා කරලා හිත පැත්තෙන් තමයි දැනගන්නේ වටාපත කියලා. එතකොට අන්න ඒ සකස් කරගත්ත දෙයක් වටාපත කියලා එකක් ඔබ චේතනාවෙන් පිළියෙල කළා. චේතනාවෙන් සකස් කරගත්ත වටාපත කියලා. දැන් රංගපාලා ඉවර වුණ එකත් සකස් කළා කියන එකත් දෙකක්. අපි කියන්නේ එඩිටින් කියලා. චිත්‍රපටියක් රංගපාලා ඉවරයි සකස් කරලා ඉවර කරපු දෙයක්. ඒ වගේ දැන් ඔන්න මේක අපිට තණ්හා කරන කෙනෙකුට තණ්හා කරන්නත් යථාර්ථය දකින්න කෙනෙකුට යථාර්ථය දකින්න තැනටත් ගෙනල්ලා ඉවර කරලා තියෙන දෙයක්. මේක රංගපාලා ඉවරයි දැන් සකස් කරලා ඉවරයි වටාපත කියලා ඔබ දැනගෙනත් තියෙනවා. දැන් ඔබට පුළුවන් වටාපත එළියේ තියනවා කියලා අර දැකපු බව නොදන්නා කම නිසා රංගපාපු දෙයක් කියලා නොදන්නා කම නිසා එළියේ තියනවා කියලා තියෙන දේ ගැන තණ්හා කරන්න පුළුවන්කම තියෙනවා. තියෙන දේ ගැන ගැටෙන්න පුළුවන්කමක් තියෙනවා. තියෙනවා කියන කමම ඇතිවීම නොදන්න මෝඩකම නිසා ඔබ මේකට ඇලුනේ නැතත් ගැටුනේ නැතත් මෝඩකම හරියටම තියෙනවා. රාගය තියෙනවා, එක්ක පටිගය තියෙනවා, එක්ක අවිද්‍යාව තියෙනවා කිව්වේ ඒකට තමයි. එතකොට අපිට මෙතන මේ හේතු ටික ගැන අපි අවබෝධ කරගත්තොත් රංගපාලා ඉවර වුණ සිද්ධියක් සහ සකස් කළ සිද්ධියක් කියන එක තුළ
නුවණ තියෙන කෙනෙකුට පුළුවන්කම තියෙනවා රඟපාපු අවස්ථාව ගැන දැනගන්න, නුවණින් තේරුම් ගන්න. එයාට පේනවා ඇහි නිරෝධයක්. ඇහැ හටගෙන නැති වුණ දෙයක් නේ. රූපය හටගෙන නැති වුණ දෙයක් නේ. චක්කු විඥානය හටගෙන නිරුද්ධ වුණ දෙයක්. මනස පැත්තෙන් ඇති වුණ ධර්මය හටගෙන නිරුද්ධ වුණ දෙයක්. අන්න එයාට කියනවා මේ ටිකේ නිරෝධය දකින්නවා කියලා. මේ ධර්මයන්ගේ නිරෝධය තේරුම් ගන්නවා. නිරෝධය කියනකොට නිරෝධ දෙකක් තියෙනවා. හටගත්ත ධර්මය ඉතුරු නැතුව නැති වෙන කමටත් නිරෝධය කියලා කියනවා. ඒ වගේම නිරෝධය කියන එක නිවනටත් පාවිච්චි කරනවා. අනුත්පාද නිරෝධය කියලා අපි කියන්නේ නොහට ගන්න බවට යන නිරෝධය නිවනටත් පාවිච්චි කරනවා. එතකොට මෙතන නිරුද්ධ වෙනකොට uppajjitva niruddhanti කියලා කියන්නේ. හට ගන්නවා නැති වෙනවා කියන එකට. එතකොට අන්නේ නිරුද්ධති කියලා පදයෙන් හැදෙන නිරෝධ කියන වචනය හටගෙන නැති වෙන එකටත් යෙදෙනවා. මෙන්න මේ ඇහි නිරෝධය නැතිනම් ඇහැ හටගෙන නිරුද්ධ වෙන බව දැක්කේ නැති වුණොත් එයා ඇහැ ඇති බවට ගන්නවා. රූපය ඇති බවට ගන්නවා. චක්කු විඥානය ඇති බවට ගන්නවා. මේ තුන් දෙනා නිසා ඇති වෙන ඵලය ඇති බවට ගන්නවා. ඇති බවට ගන්නකොට ඒක ගන්න කෙනත් හම්බෙනවා. එතකොට එයාට විඳින්න ලෝකෙත් විශේෂ ලෝකෙත් හම්බෙනවා. යම් කෙනෙක් මේ ධර්මය නිරුද්ධයි කියලා දකිනවා නම් එයා රඟපාපු බව දැක්කා. යම් කෙනෙක් දන්නවා නම් හිත පැත්තේ සකස් කරපු දේ මේ දේ හටගෙන මේ ටික වැය වුණු තැනක තමන්ගේ හිත පැත්තේ සංකල්පය දැනගත්ත කියන එක දන්නවා නම් හිත පැත්තේ ඇති වුණු ධර්මතා ටික එයා සකස් කරපු බවක් දැක්කා. එයා රඟපාපු බව දැකපු එයාට සකස් කළ බව දැකපු එයාට කවදාවත් මේ කාර්යය අනේ මගේ දරුවා නේද කියලා දුකටපත් වෙන්න හේතුවක් නැහැ. ඇයි ආ දරුවා කියන චරිතය අස්සට බැහැ ගන්න බෑ. එයාට හම්බ වෙන්නේ මේ හේතු නිසා ගොඩනැගුණු ඵලයක් කියන එක. ඒ නිසා එයා තමන්ගේ හිත ගැනම හිත රැවටෙනවා කියන මෝඩතන එයා රැඳෙන්නේ නැහැ. අපි දරුවා ගැන හිතලා දරුවා ගැන දුක් වෙනවා කියන තැනක අපි දුක් වෙන්නේ තමන්ගේ හිත පැත්ත ගැනම හිතලානේ. හැබැයි මෙන්න මේ හේතුඵල ධම දකින්න කෙනාට එයාට දුක් වෙන්න තැනක් ඇත්තේ නැහැ. එයා දකිනවා හේතු නිසා ගොඩ නැගුණු දේ හේතු නැති වෙනකොට නැති වෙලා යනවා කියන එක පිළිබඳව එයා අවබෝධ කරගෙන තියෙනවා. ඒ නිසා තමයි එයාට කිව්වේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් කියලා. එයා ධර්මයේ තේරුම් ගත්ත කෙනෙක්. එතකොට මේ ධර්මයේ තේරුම් ගත්ත කෙනා සමුදය දැක්ක අස්තංගමේ දැක්කා. වේදනාව හටගත්තේ මෙහෙමයි. මේක නිකන් ආපු වේදනාව නෙමෙයි. මේ වේදනාව මෙන්න මේ හේතු නිසා ගොඩ නැගුණු දෙයක්. ඒක මේ නැති වෙනකොට නැති වෙලා යනවා කියන එක දකිනවා. ඊට පස්සේ ආස්වාදයක් දකිනවා. ආස්වාදය කියලා කියන්නේ වේදනාව නිසා දැනෙන ආස්වාදයේ ලෝකේ දන්නවා. ආස්වාදයේ දන්නවා කියන එකේදී හිතන්න එපා ආස්වාදයේ විඳිනවා කියන එක මේ කියන්නේ කියලා. ආස්වාදයේ ගැන නුවණක් තියෙනවා එයාට. ආස්වාදයේ ඊටමත් සීමා සහිතයි කියන එක පිළිබඳව එයා දන්නවා. ඒ වගේම එයා ආදීනවේ දන්නවා. ඒක ආස්වාදයේ කියන දේ අල්ලගෙන ඉන්න කෙනාට එකෙන් ලැබෙන ආදීනවේ ගැනත් එයා දන්නවා. අර අපි නිතර අහලත් ඇති අර ගෙදරක කතාව කියන්නේ ගෙදර සැප දැනෙන්නේ කොහෙටද කියලා. ගෙදරක සැප අපිට දැනෙන්නේ ඇඟට නෙමෙයිනේ. අපි ඒක හිතෙන් ඔක්කොම ටික මේ පේන දේ අසුරු කරන ටිකයි ඔක්කොම මගේ කියලා ගන්න සංකල්පය ඒකේ තියෙන ආස්වාදය ඒකනේ. හැබැයි මේ ආස්වාදය නිසා අපිට ඇති කරගන්න ආදීනවේ ඔයගේ හදන්න, ඔයගේ පවත්වන්න අන්තිමේටම ගෙදර තියෙනකොට එක්ක අපිට මැරලා යන්න වෙනවා, එක්ක අපි ඉන්නකොට ගෙදර නැති වෙලා යනවා. ආදීනවේ කොහෙන් ගියත් හම්බ වෙනවම තමයි. ඊට පස්සේ අපි ගෙදරට තණ්හා කරනවා කියලා ඔකේ ආදීනවේ උතනින් නතර වෙන්නේ නැහැනේ. අපි තණ්හා කරන්නේ ගෙදර විඳින්න පුළුවන් මට්ටමේ ස්කන්ධ ටිකකටනේ. අපි ගෙදරට තණ්හා කරනවා කියලා කිව්වට තියෙන ඇත්තම ප්‍රශ්නේ ඔබ ගෙදරට තණ්හා කිරීම නෙමෙයි. ගෙදරට තණ්හා කරන දේ නෙමෙයි ඔබට ලොකුම විනාශය කරන්නේ. ලොකුම විනාශය කරන්නේ ගෙදරට තණ්හා කරනවා කියලා ඔබ ස්කන්ධ ටිකකට කරන තණ්හාව. අන්න ඒ තණ්හාව තමයි ඔබ සසරේ අරගෙන යන තණ්හාව. පුනර්භවයේ පිණිස පවතින්නේ ඒ තණ්හාව. ගෙදරට තියෙන තණ්හාව නම් කොහොම හරි නැති කරගන්න පුළුවන්. ඔබ හිතලා හරි වෙන දෙයක් උපද්දලා හරි ගෙදර තියෙන තණ්හාව නැති කරගන්න පුළුවන්. හැබැයි ගෙදර බාහිර තියෙන බවට හම්බෙන එකත් එක්කම මේ ස්කන්ධ ටිකට ඇති වෙන තණ්හාව ඒක නැති කරනවා කියන එක ලේසි නෑ. ඒක කරන්න අමාරුයි. එතකොට ස්කන්ධ ටිකට කරන තණ්හාව තමයි ඒ සසරේ අරගෙන යන්නේ. එතකොට අපි කියයි ගෙදරට තණ්හා කරනවා කියලා. ඇත්තටම ඔබ තණ්හා කරලා තියෙන්නේ ගෙදර විඳින්න පුළුවන් මට්ටමින් ඔබට හම්බෙන ස්කන්ධ ටිකට තමයි තණ්හා කරලා තියෙන්නේ. ඒ ස්කන්ධ ටිකට ඔබ තණ්හා කරනකොට ඔබට හම්බ වෙනවා
ඒ gedara මට්ටමේ විපාකයක් විඳින්න පුළුවන් නැවත ප්‍රතිසන්දියකට යන්න පුළුවන්කම. එතන යෙදිලා තියෙන්නේ මොන විදිහේ හේතු ටිකක්ද කියන එක මත ඔබව ගෙනියන තැන තීරණය කරනවා. එතන යෙදිලා තියෙන හේතු කියලා කිව්වේ ලෝභ දේශ මොහද අලෝභ දේශ මොහද කියලා. ඔබ ගෙදරට කැමැත්තෙන් ඉඳලා ඒ පැත්තෙන් ඇතිලා තියෙන ලෝභ දේශ මොහ කියන හේතු ටිකෙන් එකක් නම් එහෙනම් ඔබ හොඳ තැනකට නෙමෙයි අරගෙන යන්නේ දුගතියකට තමයි. එක්ක තිරිසන් ලෝකේ බොහෝ කොට പ്രേත ලෝකේ. ওই දෙකෙන් එකකට ප්‍රතිසන්දි වශයෙන් යන්න පුළුවන්කම තියෙනවා. gedara තියනවා ඔය තියනවා කියන සංකල්පයේ මතම ඔබට කුසල හේතු ටික යෙදුනොත් එහෙම ඔය අනුරූපව ඔබට පුළුවන් ඒ gedara විඳින්න පුළුවන් භවයකට ප්‍රතිසන්දි වශයෙන් යන්න. හැබැයි ඉදිරිය තියෙන හේතු ටික කුසල හේතු හොඳ පැත්තට තියෙන හේතු ටිකක් ඔබට පුළුවන් සුගතියකට යන්න. හැබැයි සුගතියකට යන්න දුගතියකට යන්න ප්‍රධානම හේතු වුණ ටික තමයි ස්කන්ධ ටිකට තණ්හා කරනවා කියන ගතිය. එයා දකිනවා ආදීනවේ හැටියට මේ විදිහට මේ gedarakata ආස්වාදය කළා වගේ නෙමෙයි gedara තියෙන තැන ස්කන්ධ ටිකකට තණ්හා කිරීම නිසා එන ආදීනවේ බොහොම විශාලයි. ඒ ආදීනවේ දකින එයා දකිනවා මේ හැම තැනකම ජරා මරණ දුක තවරිලා තියෙනවා කියලා. හැම තැනකම ජරා මරණ දුක තවරිලා තියෙනවා කියලා දකින නිමිත්තක් ගන්න යාට පේනවා මේ ජරා මරණ දුකක් කියලා. එතකොට එයා ඒකේ ආදීනවේ බොහොම වැඩිපුර දකින කෙනෙක් බවට පත් වෙනවා. අන්න එයා ආස්වාදයේ දැක්ක ආදීනවේ දැක්ක දැන් එයාට අවශ්‍ය වෙනවා නිස්සරණයක් කරන්න. නිස්සරණය කියලා කියන්නේ අපි කලින් කිව්වා වගේ ඔබ අර gedara ආදීනවේ දැක්කා gedarin අයින් වෙනවා කියන එක නෙමෙයි නිස්සරණය. නිස්සරණය කියලා ආර්ය විනය කතා කරන දේ තුල ඇත්තටම ඔබට ගයක් හම්බ වෙන්න පුළුවන් කමක් නැහැ. අපිට ආස්වාදයේ වින්දේ gedarata තණ්හා කරනවා කියන තැන තමයි. හැබැයි නිස්සරණය වෙන්න ඕනේ ඔබට gedarin නෙමෙයි gedara හම්බෙන මානසික මට්ටමේම ඔබ අයින් වෙන්නට ඕනේ. gedara නැති කරන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අත තියනකන් ගැනීම් තැබීම් පෙනේ. කකුල් තියනකන් යෑමීම් පෙනේ. බඩ තියනකන් සාපිපාසා පෙනේ. හැබැයි ඕක නැත්තම් එහෙනම් ප්‍රතිඵලය පේන්නේ නෑ. මහන්නේ ඒ වගේ ඇස තියනකන් රූපය තියනකන් එයාට මේ දුක් සහිත ලෝකේ ගනුදෙනු කිරීම පේනවා. හැබැයි ඇස නැත්තම් රූපය නැත්තම් එයාට ගනුදෙනු කිරීම නැහැ. දැන් ඇහැ නැති කරන්න කියලා අපිට කියනවා. සබ්බම් බික්කවේ පහතබ මහන්නේ සියල්ල පහ කරලා දාන්න. මොනවද සියල්ල කියලා කියන්නේ? ඇහැ තමයි සියල්ල. කන තමයි සියල්ල. අපිට ආයතන ටික අයින් කරන්න කියනවා. අයින් කරන්න කිව්වේ කොහොමද? අපි කියවනේ අර විපාක ටික නෙමෙයි කෙලෙස්සුනේ කියලා. දැන් කෙලෙස් සහගත තැනේපයි අපි සිඳලා දාන්න. එහෙනම් අපි අයින් කරන්න ඕනේ ඇහැ බවටපත් වෙන්නේ, අයින් කරන්න ඕනේ දේ බවටපත් වෙන්නේ අර ධර්මතා ටික හටගත්ත තැනක ඒ ධර්මව ඇති බවට නැවත උපාදාන වශයෙන් ගන්න තැනක් තියෙනවා නම් අන්න එතන ඇහැ අයින් කරන්න ඕනේ. ඇස් සහිත තමාව දකින්න තැන ඔබ අයින් කරන්න ඕනේ. කන් සහිත තමාව දකින්න තැන ඔබ අයින් කරන්න ඕනේ. එතකොට ඔබ ඇහැ අයින් කළ කෙනෙක්, ඔබ කන අයින් කළ කෙනෙක්, ස්පර්ශ ආයතන 6 අයින් කරන කෙනෙක් බවට පත් වෙනවා. දැන් ඇහැ අයින් කරන්න කියලා කිව්වොත් මේකෙන් කියන්නේ රූප පේන බව අයින් කරන්න නෙමෙයිනේ. එහෙම වුණොත් රහතන් වහන්සේට රූප පේන්න බැහැනේ. හැබැයි එහෙමයි කියලා රහතන් වහන්සේ තියෙන බිත්ති වෙලයි හැමතැනම හැප්පෙන්නේ නැහැනේ. එතකොට මොකද්ද මේ කියන්නේ? මේ කියන්නේ මේ තියෙන ඇහැ ගලවලා අයින් කරන්න කියන එක හෝ මේ තියෙන ඇහැ තියෙන කතාවක් නෙමෙයි. ඇහි Nirodhaය නොදන්නා කම නිසා ඇහැ උපාදාන වශයෙන් අල්ල ගන්නකොට රූපේ උපාදාන වශයෙන් අල්ල ගන්නකොට එයාට ඇහත් තිබිලා රූපයක් තිබිලා. එතකොට රූපේ දැකපු ඇහැ මේ පැත්තෙන් තිබිලා ඇහැ දකින්න ඇහැට පේන රූපෙත් තිබිලා එයාට මේ දේ දකින්න තමාව ඇස් ඇති තමාව නිර්මාණය වෙලා. එළියෙන් සද්දය ඇහෙනකොට අපිට සද්දය අහන තමාව මේ පැත්තෙන් නිර්මාණය වෙලා. අරමුණු විඳිනකොට අපිට ඒ අරමුණු විඳින තමාව මේ පැත්තෙන් නිර්මාණය වෙලා. එතකොට මෙන්න මේ විදිහට ස්පර්ශ ආයතන 6 පැත්තෙන්ම අපිට තමාව නිර්මාණය වෙලා තියෙන ඇත්තටම ආයතනේ හටගන්න මොහොතේදී නෙමෙයි ආයතන ටික හටගෙන තම තමන්ගේ කෘත්‍ය ඉවර කරපු තැනක තමයි අපි මේවා තියෙන හැටියට අරගෙන තියෙන්නේ. අන්න ඒ නිසා තමයි මේ තියෙන හැටියට ගත්ත මනස දුරු කරන්න කියන තැනින් පෙන්වන්නේ. ඒ නිසා සබ්බේ සංඛාරා අනිච්චාති කිව්ව සියලු සංස්කාර ධර්මය අනිත්‍යයි. ඇයි මේ හේතු ටික නිසා හටගන්න ධර්ම හේතු නැති වෙනකොට නැති වෙනවා. සබ්බේ සංඛාරා දුක්ඛාති කිව්ව සියලු සංස්කාරය දුකයි කිව්වා. ඇයි මේ හේතු නිසා ගොඩ නැගෙන බවම දුකක්. ඇහැට පුළුවන් කමක් නැහැ Tamanට ඕන විදිහට රූප තියාගන්න.
රූපෙට පුළුවන් කමක් නැහැ. Taman කැමති වුණත් ඒ රූපය ඇහැට පතිත වෙලා තියෙන්න. මේක තමයි මේකේ තියෙන ලක්ෂණය. මේකට කියනවා පීලනාර්ථය කියලා. මෙන්න මේ විදිහට මේක ඇතුලේ දුකක් තියෙනවා. දුක කියන එක දකින්න එපා. මෙතන මේ වේදනාවකින් කියලා වේදනා දුකක් ගැන නෙමෙයි කතා කරන්නේ. දුක්ඛ ධර්මයක් කියන එකෙන්. එතකොට මේ සියලු සංස්කාරය අනිත්‍යයි වගේම සියලු සංස්කාරය දුකයි කිව්වා. හැබැයි සබ්බේ ධම්මා අනිච්චා කිව්වේ නෑ. සබ්බේ ධම්මා දුක්ඛා කිව්වේ නෑ. සබ්බේ ධම්මා අනාත්තා කියලා කිව්වා. ඇයි සබ්බේ ධම්මා අනාත්තා කියලා විශේෂයෙන් කිව්වේ? සබ්බේ සංඛාරාත් නොකිය සබ්බේ ධම්මා අනාත්තා කියලා කිව්වා විශේෂයෙන්. සබ්බේ ධම්මා අනාත්තා කියන්නට හේතු වුණ දේ තමයි සියලු ධර්මයෝ අනාත්මයි. අනිත්‍ය දකින්න වෙන්නේ යම් චිත්තචෛතසික ටිකකින්නේ. ඇහැ රූප චක්කු විඥානාදී ධර්මයෝ හටගෙන නැති වෙන ධර්මතා ටිකක්. එතකොට ඒ ධර්මයන්ගේ අනිත්‍ය දකින්න වෙන්නේ ඇහැ හට ගන්න වෙලාවට නෙමෙයිනේ. හටගෙන නිරුද්ධ වුණාට පස්සේ පසුසිතකින් තමයි අසුරු කරන්න වෙන්නේ. මම කියන්නේ අර හිටගෙන ඉන්න තැන බලන්න පුළුවන් ද එතන හිටගෙන ඉන්නකොට? බෑ. එතනින් අයින් වුණොත් හිටගෙන ඉන්න තැන දකින්න පුළුවන්. හැබැයි එතකොට හිටගෙන හිටපු තැන මිසක හිටගෙන ඉන්න තැන නෙමෙයිනේ ඒක. අන්න ඒ වගේ ඔබ අනිත්‍ය සාක්ෂාත් කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒ සිතෙන් ඒ සිතේ අනිත්‍ය දකින්න කියන එක කරන්න බෑ. ඒ සිතෙන් පුළුවන් ඔබට මේ ධර්මයේද අනාත්මයි කියන එක දකින්න. මෙතන සත්පුද්ගල ආත්ම භාවයක් නැහැ කියන එක ඔබට දකින්න පුළුවන්. හැබැයි ඒකේ අනිත්‍ය දකින්න බෑ. ඔබට අනිත්‍ය දකින්න පුළුවන් අර හේතු නිසා සකස් වෙලා හටගෙන නිරුද්ධ වුණ ධර්මයන්ගේ අනිත්‍ය ලක්ෂණය ඔබට දකින්න පුළුවන්. දුක්ඛ ලක්ෂණය ඔබට දකින්න පුළුවන්. ඒ අනිත්‍ය දකින, ඒ දුක්ඛ ලක්ෂණය දකින චිත්තචෛතසික ධර්මය අනිත්‍යයි, අනාත්මයි කියලා කිව්වා. ඒක තාම අනිත්‍ය වෙලා නැහැනේ දකින්න. ඒ චිත්තචෛතසික ධර්මය අනාත්මයි කියන නුවණ තියෙනවා. හරියට ඉටිපන්දමක් පත්තු කළාම වටේ තියෙන ටිකක් පේනවා සහ ඉටිපන්දමක් පේනවා. ඒ වගේ වටේ තියෙන ටික පේනවා වගේ තමයි අනිත්‍ය වශයෙන් පේනවා, දුක්ඛ වශයෙන් පේනවා. ඉටිපන්දම තමාවම පෙන්නනවා වගේ මෙතන තියෙන අනාත්ම ධර්මයක් කියන එකත් පෙන්වලා දෙනවා. ඒ නුවණට එතකොට ඇසුරු වෙන්න කිසිම තැනක් ඇත්තේ නැහැ. උපාදාන වශයෙන් නොගෙන මිදුණා කියලා කියනවා ඒ නුවණට. අන්න එතනට තමයි අපි හිත තියන්න ඕනේ. එතකොට ලෝකේ පැවැත්ම කියන දේ සම්පූර්ණම ඉවත් වෙලා තියෙනවා. ලෝකේ ඇති තැනක නිවන් දැකලා නෙමෙයි, ලෝකේ හම්බෙන්නේ නැතිකම නිසාම ලෝකෙන් මිදිලා. මේක ටිකක් ගැඹුරු විෂයක්, ටිකක් තේරුම් ගන්න අපහසු සහ සංකීර්ණ විෂයක්. ඒ නිසා අපි ටිකක් කල්පනාවෙන් තේරුම් ගත යුතුයි. හැබැයි මෙතනට එකපාරම ප්‍රතිපදාව කියන්නේ නැහැ. මෙතනට ගිහිල්ලා උද්‍යව්‍ය ඥානය උපදවා ගන්න කියලා. ප්‍රතිපදාව කතා කරනකොට මේ ප්‍රතිඵලය ගැන කතා කරලා සතර සතිපට්ඨාන ඉඳලා තමයි ප්‍රතිපදාව ගැන කතා කරන්නේ. ඇයි මෙතන ඉඳලා අනුරාධපුරයට යන්නේක ගැන කතා කළොත් ඔබට අනුරාධපුරයට ගිහිල්ලා වන්දනා කරන එක ගැනත් කියලා මෙතනින් පහළට බහින තැන ඉඳලා එපැයි දැන් ආපහු යන්න පටන් ගන්න. ඒ වගේ ඔබට සිද්ධ වෙනවා මම අනුරාධපුරය ගැනනේ දැන් කතා කළේ කිව්වහම ඔබ කතා කරපු පමණින් අනුරාධපුරයට යා යුතුයි හෝ එතන පරිසරය ඔබට දැන් අහුවෙන්නේ නැහැ. ඒ නිසා ඔබට සිද්ධ වෙනවා දැන් සතර සතිපට්ඨාන ඉඳලා හිත හික්මව ගන්න. එතකොට ඔබට කායානුපස්සනාවේ ඉඳලා සිත ඒකාග්‍රතාවය ඇති කරගන්න තැන ඉඳලා ඔබට මුල ඉඳලා පටන් ගන්න වෙනවා. එතනදි විතර්ක කළ යුතු නැහැ. එහෙනම් හුලනුත් තියනවානේ හුලන් දැක ආස්වාස ප්‍රාස්වාසයක් තියනවානේ ආස්වාස ප්‍රාස්වාසයේ විඳින මාත් ඉන්නවානේ කියලා එතනදි විතර්ක කළ යුතු නැහැ. ඒකෙන් සමතේ කරන්නේ. ඒක නතර කරන්නේ අර උද්‍යව්‍ය ඥාණයෙන්. සමුදය ධම්මානුපස්සීවා, වය ධම්මානුපස්සීවා, සමුදය වය ධම්මානුපස්සීවා කියලා අතනින් පටන් ගන්න එක නතර කරන්නේ ආශ්වාස ප්‍රාශ්වාසයක් හෝ කරනු ලබන පුද්ගලයෙක් නැති තැනට ස්කන්ධ ධර්මයන් පිළිබඳව නුවණක් ගෙනල්ලා තමයි ඒක නතර කරන්නේ. අන්න එහෙ විදිහට අපිට පිළිවෙලට ප්‍රතිපදාව ගැන කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ ටික කතා කරන්න ගියොත් අපිට තව ගොඩක් කතා කරන්න වෙනවා. එතකොට මේ විදිහට අද දවසේදී කවුරුත් සද්ධර්ම ශ්‍රවණය කරගන්නට යෙදුනා. ධර්ම ශ්‍රවණය කරගෙන බොහෝ කුසල මනසික ආරාධ්‍ය සිද්ධ කළා. මේ සියලු කුසල ධර්මයෝ අපි අනුමෝදන් කළ යුතුයිට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලු කුසල ධර්මයේ සියලු දෙවියෝ අනුමෝදන් වන ලබත්තා දෙවියන්ටත් මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින්නවා.
ඒ වගේම අද දවසේදී දායකත්වයේ දරන සද්ධර්ම ශ්‍රවණාබිලාෂී දායක සියලු පින්නතුන්ටත් අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඒ පින්වත් සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලුම ඥාතීන්ට අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඒ සියලුම තම තමන් නමින් වර්ග પરම්පරානුයාත සියලුම ඥාති වර්ගයාට අපි මේ පින් තමන් කළ පිනක් මේ සතුටින් සාදුනාදෙන් අනුමෝදන් වන්නට ලැබේවා. මේ පින උතුම් වූ නිවනින් සැනසීම පිණිසම හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා සුජාතා ධර්මසිරි මහත්මියටත් ඒ වගේම මේ සියලුම දෙනාටත් සියලු මහා සංඝ රත්නයටත් සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සුජාතා ධර්මසිරි මහත්මිය ඒ වගේම මේ සහසම්බන්ධ වන සෑම සියලු දෙනාටමත් ඒ වගේම විශේෂයෙන්ම අපිට මේ සඳහා ආරාධනා කටයුතු සිදු කරපු අපේ තරින්ද්‍රම්මටත් අපි පුණ්‍යානුමෝදනා කරනවා. හැම දිනාටම ගොහර කටුක භයංකර දුක් සහිත සසරෙන් එතරව අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ කායික මානසික සුවපත් භාවය සැලසේවා කියලා සාදු කියලා හැම දිනම පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සාදු සාදු සාදු. සදේවතුනි සත්වක සිත් සතන් නිවාසන සලමින් ඒ උතුම් වූ සතරමානුශාසනාව පවත්වා වදාළ පූජනීය අවසරයි කොත්මලේ කුමාර කාශ්‍යප පින්වත් ස්වාමින් වහන්සේට උන්වහන්සේ මේ සිදු කරන්නා වූ උතුම් ලෝක ශාසනික මෙහෙවරයන් තවත් চিරාත් කාලයක් නිදුක්ව නිරෝගීව ඔබ අප හැමදෙනා වෙනුවෙන් මේ උතුම් වූ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කරගෙන යාමට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවන සම්පන්නිය සැලසේවා. උන්වහන්සේත් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන බුදුපසේ බුදු මහරහත් උතුමන් වහන්සේලා නිවී සැනසී පෙමන වෙතවතාල අජරෝත් අමරෝත් නිර්වාණ සම්පත්තිය පිණිසම මේ ධර්ම දේශනාමය කුසලානිසංස ධර්මයන් හේතු වේවා වාසනාව වෙත්වා පාරමිතා ධර්මයම වෙත්වා යනුවෙන් අපි හැමදෙනාම සාදු නාදයන්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ උතුම් වූ ප්‍රාර්ථනාවත් සමගින් ජාති පොදු නාලිකාව බෞද්ධ ආරෝප වාහිනිය සදැහැති ඔබේ හිතසුව පිණිසකෙනා බෙදේශනාව වෙන්නිමාවට පත් වෙනවා. ඔබ හැමදෙනාටම තෙරුවන් සරණයි.